හරි. ඉතින් අපි යන් notice එකක් ලියද්දී මොන steps ද මොන ක්‍රමවේදද අනුගමනය කරන්න ඕනේ කියලා හොයාගන්න. දැන් බලන්න මම මුලින්ම ලියලා තියෙනවා notice කියන වචනේ capital letters වලින්. එහෙනම් ඔයාලත් අනිවාර්යෙන්ම notice දැන්වීමයි කියලා capital letters වලින් මුලින්ම ලියන්න ඕනේ. ඒක තමයි පළවෙනිම step එක. පළවෙනිම පියවර that you want to follow. ඔයාලා අනුගමනය කරන්න ඕනේ. Right. Let's go for the structure now. දැන් අපි structure එක හොයාගන්න. මම මුලින්ම දාලා තියෙන event එක. event එක කියලා කියලාමයිනේ සාමාන්‍යයෙන් දැන්වීමක් ගත්තාම දැන්වීමක් දාන්න ඕන කාරණාවක් තියෙනවා. උදාහරණයකට පොත් ප්‍රදර්ශනයක් ගමු. තව උදාහරණයකට ගමු අපි තමක ලේදන් දීමේ කඳවුරක් ශ්‍රම දානයක් සම්බන්ධයෙන් event එක sport meet එකක් නේද? annual prize giving එකක් වාර්ෂික දායක ප්‍රදානෝත්සවයක් ඒ වගේ event එකක් සඳහන් කරනවා. ඒ event එක මුලින් අපි සඳහන් කරොත් අපිට පුළුවන් මෙන්න මේ කියන ක්‍රියාපද හතරෙන් එකකට අපේ ඊළඟ step එක ගන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. A book fair has been organized. පොත් ප්‍රදර්ශනයක් සංවිධානය කරලා තියෙනවා. A book fair is held. පොත් ප්‍රදර්ශනයක් පවත්වනවා. A book fair will be held. පොත් ප්‍රදර්ශනයක් පවත්වාවි. A book fair is organized. පොත් ප්‍රදර්ශනයක් සංවිධානය කරනවා. මේ කියන ක්‍රියාපද හතරෙන් කැමති ක්‍රියාපදයකට අපිට ස්ටාර්ට් එකේදී ආරම්භයේදී යන්න පුළුවන්. ඒක නිසා එකක් මතක තියාගන්න එක්සෑම් එකට වැඩක් ගන්න, හතර මතක තියාගන්න දැනුම හදාගන්න. පැහැදිලි නේද? මේ හතරම ඇවිල්ලා ළමයි ඉන්නේ පැසිව් ක්‍රියාපද. මේ එකක්වත් ඇක්ටිව් නෙමෙයි. මොකද ඉවෙන්ට් එක කියලා කියන්නේ පැසිව් අවස්ථාවක්. රීඩින් කැම්ප් එකක් සංවිධානය කරන්න වෙන අයෙකු විසින් හින්දා අපි ඉවෙන්ට් එකෙන් පටන්ගෙන පැසිව් ක්‍රියාපදයක් නිර්මාණය කරගන්න යන එකෙන්ද පැහැදිලිනේ. අපි මේකෙන් පස්සේ නොටිස් එකක් ලියලා පෙන්නනවා කොහොමද මේ ටික ඔක්කොම එකතු කරලා නොටිස් එකක් ලස්සනට ලියාගන්න කියලා. ඉතින් මේ ඉවෙන්ට් එකෙන් පස්සේ ළමයි මේ ක්‍රියාපදවල ඉවෙන්ට් එකෙන් පස්සේ අපි යනවා සංවිධායකයව දාන්න. සංවිධායකයව දාද්දී පාවිච්චි කරනවා by කියන නිපාත පදය. by කියන්නේ විසින්. උදාහරණයකට පොත් ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ 11 වසරේ ළමයි විසින් නම් a book fair has been organized by the grade 11 students. 11 වසරේ සිසුන්. පැහැදිලි නේද? ඒ විදිහට by එකෙන් අපි සිසුන්ව ඇතුළත් කරනවා. විශේෂයෙන්ම සංවිධායකයන්ව ඇතුළත් කරනවා by කියන නිපාත පදය හරහා. දැන් බලන්න මෙතන date එක දාන්න මම භාවිතා කරන on එක. අනිවාර්යයෙන්ම date එක දානකොට on කියන නිපාත පදය අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. වෙනිදා, පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා, හතරවෙනිදා කියලා දිනේට වෙනි කියලා දවසක් එනවා නම් නිපාත පදයේ on එකෙන් අදාළ කරන date එක ෆෝම් කරලා තියෙන්න ඕනේ. බලන්න on 13th May 2021 2021 මේ 13 වෙනිදා කියද්දී on එකෙන් තමයි අපි date එක පාවිච්චි කළේ. බලන්න time එක මම at එක දැන් මෙතන ලියලා තියෙනවා. time එක ලියද්දී අපිට steps කීපයක් අනුගමනය කරන්න පුළුවන්. මම කියලා දෙන්නම් මොනවද කියලා. at එකෙන් ලියන්න පුළුවන් හරියටම sharp වෙලාව. ඒ කියන්නේ 8 am හරියටම 8ට තමයි පටන් ගන්න. එහෙනම් at 8 am කියලා අපිට කෙලින්ම වෙලාව ඇතුළත් කරන්න පුළුවන්. සහ අපිට පුළුවන් වෙලාවල් දෙකක් දෙන්න. ඒ කියන්නේ අපිට පුළුවන් මෙන්න මෙහෙම 8 ඉඳලා from 8 am to 4 pm. හරි මොකද මේක තේරුණාද කොට? 8 ඉඳලා 4 වෙනකම්. 8 ඉඳලා හැන්දෑව 4 වෙනකම්. ඒතකොට අපි මෙතන ටයිම් එක දාන්න පාවිච්චි කරේ from එක සහ to එක. පැහැදිලිනේ? ඊළඟට තව පොඩි ඔප්ෂන් එකක් මම දෙන්නම්. මෙන්න මේ විදිහට. මම කියනවා 8 ඉඳලා from 8 am ඉස්සරහට තියෙන්නේ. from 8 am අපි භාවිතා කරනවා මෙන්න මේ කියන වචනේ. onwards. from 8 am onwards. ඒ කියන්නේ 8 ඉඳලා ඉදිරියට ඉවරන වෙලාවක් නම් කියාගන්න බෑ. පැහැදිලි නේද? අපේ කට්ටිය කියපුවාම එහෙම නේද පැය වෙනවනේ කීයට යන්න වෙයිද කීයට වහන්න වෙයිද දන්නේ නැහැ නේද? ඒක නිසා 8 ඉඳලා onwards ඉස්සරහට තමයි මේක පවතින්නේ කියලා. මේ ඔප්ෂන් එකකින් වෙලාව යන්නත් පුළුවන්. බලන්න වෙලාව පාවිච්චි කරන ඔප්ෂන් කීයක් නම් තියෙනවද නේද? එකක් සෙට් කරගන්න එක්සෑම් එකට තුනම හදාගන්න දැනුම වෙන්නේ. right. ඊළඟට මේ වෙලාවෙන් පස්සේ අපිට පාවිච්චි කරන්න වෙනවා ළමයිනේ ස්ථානය. ස්ථානය පාවිච්චි කරන මම නම්බර් 6ට ලියන්නම්. අපි භාවිතා කරනවා in කියන නිපාත පදේ. මම මෙතන පාවිච්චි කරනවා place කියන එක. place එක දාද්දී in කියලා අපිට පුළුවන් ළමයි in the main hall. ප්‍රධාන ශාලාවේදී තමයි මේක පැවැත්වෙන්නේ. in the main hall. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා කියලා ලියන්න. කොහොමද? auditorium කියලා.
auditorium. තේරුණානේ? එක්ක අපිට පුළුවන් in the main hall එහෙම නැත්නම් at the auditorium කියන විදිහට භාවිතා කරන්න. ශ්‍රවණාගාරයේදී නැත්නම් ප්‍රධාන ශාලාවේදී. මේ දෙකෙන්ම කැමති කෝකටද වැඩිපුරම විභාගයට ආස එකක් පාඩම් කරලා තියාගන්න. in the main hall ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙනවා. සාමාන්‍ය මියුසිකල් එකක් වගේ ගහනවා නම් ප්‍රධාන ශාලාවල ගහන්න බෑ. එහෙනම් අපි යනවා කෙලින්ම in the playground. ක්‍රිකට් මැච් එකක් නම් in the playground. පැහැදිලි නේද? අවස්ථානුකූලව චුට්ටක් එක අපි වෙනස් කරගමු. Right, now we can move for the number 6. දැන් අපිට පුළුවන් අංක 6 අවස්ථාවට යන්න. මම ඊට චුට්ටක් මේ පැත්තෙන් ගන්නම්. අංක 6 අවස්ථාව මොකක්ද? ප්ලේස් එක දාලා තියෙනවා. දැන් අපිට යන්න තියෙන ළමයිනේ මේකට. මොකද්ද? අරමුණ ගැන කියන්නේ. purpose එක. අරමුණ ගැන සඳහන් කරන ආවහම අපි නිර්මාණය කරන්නේ එයාව to කියන නිපාත පදේ හරහා අපිට පුළුවන් එයාව නිර්මාණය කරගන්න. උදාහරණයකට අපි පොත් ප්‍රදර්ශනයක් පවත්වන්නේ කියවීමේ කෞශල්‍ය වර්ධනය කරන්න. එහෙම නැත්නම් අපි කියමු පුස්තකාලය සඳහා අරමුදල වැඩි කරගන්න කියලා. to එක අපිට පුළුවන් basic verb එකක් භාවිතා කරන්න. අපි කියමු පුස්තකාලය සංවර්ධනය කරන්න කියලා. එහෙනම් අපි කොහොමද කියන්නේ? to develop. අපි කියනවා to develop සංවර්ධනය කිරීමට. to develop the library පුස්තකාලය සංවර්ධනය කිරීමට. නැත්නම් වැඩි කිරීමට කියලා අපිට කියන්න පුළුවන් කොහොමද? increase. එහෙනම් අපි කියනවා to increase the fund අරමුදල වැඩි කරගන්න. to increase the fund අරමුදල වැඩි කරගන්න. පැහැදිලි නේද? ඒ විදිහට purpose එකට යද්දී to සමග verb 1 එකට යන්න පුළුවන්. ඕන නම් අපිට fourth එක ing වගේ ක්‍රියාපදයක් මේකට භාවිතා කරගන්නත් පුළුවන්. right, අපි යන් ඊළඟට 7 වෙනි අවස්ථාව. මතක තියාගන්න මේ සේරගෙම පස්සේ මම ඔයාලට ලස්සනට කියලා දෙන්නම් notice එකේ මේ ඔක්කොම එකතු කරලා කොහොමද ලස්සන විස්තරයක් නිර්මාණය කරගන්නේ කියලා. යන්කෝ අපි 7 වෙනි එකට. 7 වෙනි එකෙන් අපි ගන්නෙ මේ කතන්දර සේරම කිව්වයින් පස්සේ අපි යනවා ප්‍රධාන ආරාධිත අමුත් එක්ක ඉන්නවා නම් එයා ගාවට අපි chief guest ගෙන්න ගන්නවා. තේරෙන්නේ? ප්‍රධාන ආරාධිත අමුත්. මේව දාද්දිලමයි අපිට පුළුවන් is කියන පදය නැත්නම් will be කියන පදය භාවිතා කරන්න. උදාහරණයකට අපිට ගෙන්න ගන්න වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ඇමතුමා කියලා හිතන්න. එයා ඇවිල්ලා සරත් කියලා හිතන්න. එහෙනම් අපි කියනවා the chief guest is නැත්නම් will be. the chief guest will be the minister of education. නැත්නම් අපිට පුළුවන් මෙහෙම කියන්න the chief guest will be Mr. Sarath, the minister of education. chief guest කියන්නේ මෙන්න මේ කියන අවස්ථා දෙකකින් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා දැන් මතක තියාගන්න. අපි ලස්සන්ට මේ ඔක්කොම එකතු කරලා නෝටිස් එකක් ලියලා පෙන්නන්න. හරි, ඊළඟ අවස්ථාව ඇවිල්ලා ළමයි 8 වෙනි අවස්ථාව. 8 වෙනි අවස්ථාවෙන් අපි කරන්නේ ආරාධනා කරන එක. ඉන්වයිට් කරනවා. ඉන්වයිට් කරද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න මේ කියන ක්‍රියාපදය කර්මකාරකයෙන් invited. පැහැදිලි? එහෙනම් ඉන්වයිට් කරන්න ඕන කට්ටියව අපිට පුළුවන් ඉස්සරහින් පාවිච්චි කරගන්න. Teachers and parents are invited. All the grade 11 students are invited. 11 වසරේ සියලු සිසුන්ට ආරාධනා කරනවා. All the members of the association සංවිධානයේ සියලු සමාජිකයන්ට are invited. ආරාධනා කර සිටිනවා. තේරුණානේ? right. ඊළඟට අපි යන් 9ට. මම අංක 9ට කියලා දෙන්න ළමයිනේ. මේ ලියුම ලියන කෙනාව සම්බන්ධයෙන්. එයා අපි කියමු writer එක දාගමු ගැනට. right? ලේඛකයා ලියන කෙනා ගැන සඳහන් කරද්දී අපි මෙයාව සඳහන් කරන්නේ right side එකේ. ඒ කියන්නේ දකුණු පැත්තේ. පැහැදිලිනේ? notice එකේ දකුණු පැත්තේ යටින්ම අපි ලේඛකයාව සඳහන් කරනවා. මේ ලේඛකයාව සඳහන් කරද්දී ළමයිනේ ඔයාලා අනිවාර්යයෙන්ම අත්සන නම තනතුර සහ ඒ තනතුර හොබවන ආයතනය එහෙම නැත්නම් ක්ලබ් එක සංගමය මොකක්ද කියලා සඳහන් කරන්න ඕනේ. අත්සන නම කවුද මෙයාගේ තනතුර සෙක්‍රටරිද ඒක කියන එක සම්බන්ධයෙන් සහ එයාගේ සෙක්‍රටරිත්වය හොබවන ආයතනය මොකක්ද ක්ලබ් එක මොකක්ද කියලා සඳහන් කරන්න ඕනේ. පැහැදිලිනේ? අවසානට 10 වෙනි තැන විදිහට මම ගන්නේ ටේට් එක. ඒ කියන්නේ මේ ලියුම ලියන දවස නැත්නම් නෝටිස් එක දාන දවස. තේරෙනවද නේද? උදාහරණයක් මේ නෝටිස් එක අපි ලියලා දාන්නේ අප්‍රේල් 6 වෙනිදා නම් අපි දාන වෙනකට
අප්‍රේල් 6 වෙනිදා. පැහැදිලි නේද? 2021 අප්‍රේල් 6 වෙනිදා කියලා අපි දානවා. මේක ලියන්න ඕනේ මෙන්න මෙහෙම. left side එකේ. වම් පැත්තේ යටින් තමයි date එක අපි නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියන ස්ටෙප් ටික භාවිතා කරලා කොහොමද අපේ notice එකට අපි යන්නේ? ළමයිනේ මතක තියාගන්න මෙන්න මේ purpose එක ගාවට එනකම් අරමුණ ගාවට එනකම්ම අපිට පුළුවන් තනි වාක්‍යයකින් නිර්මාණය කරන්න. මම කියලා පෙන්නන්නම්. A book fair has been organized by the grade 11 students of Gamunu Vidyalaya at 8 a.m. in the main hall to develop the reading ability. එතනින් තමයි full stop එකට යන්නේ. පැහැදිලිනේ? වාක්‍ය දෙක තුනට යන්න ඕනද අපි? නෑ. ලේසියෙන් අපිට ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ වාක්‍යයෙන් කියනවා the chief guest is Mr. Sarath, the Minister of Education. All the teachers and students are invited. බලන්න invited එක. all the grade 11 students are invited. අපි දැම්මා writer දකුණු පැත්තේ යටින් date එක වම් පැත්තේ යටින්. notice එක ලස්සනයි. පිළිවෙලයි. වැදගත්. පැහැදිලි නේද? ඉතින් මේ කියන ක්‍රමවේද ටික තමයි අපි අනුගමනය කරන්න ළමයිනේ notice එකක් නිර්මාණය කරද්දී. මම හිතන්නේ වැඩේ පැහැදිලි වෙන්නේ නැති. අපි ලියමු දැන් ලස්සන notice එකක්. අපි මම කලින් නිර්මාණය කරපු අර ආකෘති 10 නැත්නම් අපි ස්ටෙප් 10ක් කතා කරා. ඒ 10ට අදාළව ඒ 10 අන්තර්ගත කරලා කොහොමද මේ notice එක නිර්මාණය කරලා තියෙන්නේ? බලන්න කොයි විදිහට පිළිවෙලයි. notice මෙන්න capital අකුරෙන් notice කියලා පිළිවෙල තියෙනවා. A book fair has been organized by the grade 11 students of Gamunu Vidyalaya on 20th February 2021 from 8 a.m. to 4 p.m. in the main hall ප්‍රධාන ශාලාවේදී. To uplift the library fund. uplift කියලා මම හිතන දැන් මේ ඉහළ නංවන්න කියලා. සාමාන්‍ය අපිට අදහසක් ගැලපෙන විදිහට මේ නිර්මාණය කරගන්න පුළුවන් මේ අරමුණ. To uplift the library fund. පුස්තකාල අරමුදල වර්ධනය කරන්න, වැඩි කරන්න. ඊට පස්සේ එතනින් තමයි අපිට මේ වාක්‍ය ඉවර කරලා දෙන්න පේනවා අරට. ඔක්කොගේම අපි ගියා by නිපාත පද තමයි භාවිතා කරේ. by නිපාත පදයෙන් සංවිධායකයව දැම්මා. on එකෙන් දිනය දැම්මා. ඊට පස්සේ from to වලින් අපි වේලාව දාලා තියෙනවා. in එකෙන් ප්‍රධාන තියෙන ස්ථානය දැම්මා. to එකෙන් අරමුණ දැම්මා. නිපාත පද වලින් සම්බන්ධ කර කර අවසානට අපි full stop එකක් තියාගත්ත අරමුණෙන් පස්සේ තියෙන වාක්‍යයට. ඊළඟ තමයි යන්නේ බං the chief guest will be Mr. Sarath, the Minister of Education. chief guest වෙන්නේ මෙයා the Minister of Education. ඒතර Minister Education වලට පේනවා මුල් අකුර අපේ capital වෙලා තියෙනවා. Mr. එකේ abbreviation කෙටි යෙදුම් වල මුල් අකුර අපේ capital විදිහට දාන්නේ. නමක මුල් අකුර capital විදිහට දාන්නේ. මාසෙක මුල් අකුර capital කරන්න ඕනේ. ඊට පස්සේ විශේෂ ස්ථාන නැත්නම් අපි නාමක් ලියද්දී මුල් අකුරු capital කරන්න ඕනේ. මේ වගේ සාමාන්‍ය දේවල් ගැන අපි අවධානයෙන් ඉන්නත් ඕනේ. All the teachers and the students are invited. අවසාන දාලා තිබුණා කොහොමද අපි ආරාධනාව ලියන්නේ? invited කියන ක්‍රියාපදේ හරහා. ඉතින් බලන්න මම ඒකට මුලින් දාගත්තේ අපිට ආරාධනා කරන ඕන කට්ටියව. All the teachers and the students are invited. දිනේ දැම්මා අපි මම කලින් කිව්වා නම්බර 10 විදිහට වම් අත පැත්තෙන් අපි දාන්නේ යටින් කියලා left side එකෙන් දිනේ. ඒ වගේම දකුණු අත පැත්තෙන් අපි දානවා කිව්වා ලියන කෙනාගේ අත්සන, නම, තනතුර සහ එයාගේ නියෝජනය කරන ආයතනය, එයාගේ සංවිධානය මොකක්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් පැහැදිලි notice එකක් ලියන විදිහ. අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙනවා ළමයිනේ lost notice එකක් සහ found notice එකක්. වගේම invitation එකක් ලියාගන්නේ කොහොමද කියන ඒවා සම්බන්ධයෙන් කතා කරන හින්දා connect වෙලා ඉන්න අපිත් එක්ක ලස්සනට ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙයි. කොහොමද writing වලින් අපි ලකුණු අරගෙන paper එක උඩ දාගන්නේ කියලා. So thank you very much for being with me here today. If you like this video, please subscribe my channel. Okay? If you like this video, push like button. Don't go without doing that, because if you do so, you have not done your duty. Okay? So if you have any problems, you can comment them below, okay, in the comment section, and I can answer them. If you want further instructions from me, so stay connected with me, then you can comment, okay. As well, you can connect us with WhatsApp also, because we have WhatsApp group there. O-level paper discussion is being conducted there. So then if you are interested with them, you can join with us. So guys, thank you very much. Have a nice day. See you again. Hasta la vista.